වේලාව 12:45. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මින ප්‍රවෘත්ති සංස්කරණීය අංජනා ලියනාරච්චි ප්‍රකාශය දිනුෂා වෙත්තසිංහ. අදාළ කාල සීමාවේදී පොහොර නිකුත් නොකරන්නේ නම් රාජ්‍ය පොහොර සමාගම හරහා බෙදා හැරීම සිදු කිරීමට රජය සූදානම්. විදේශ විනිමය කළමනාකරණයට රජයෙන් විධිමත් වැඩපිළිවෙලක්. එන්නත් කරණය විධිමත් කොට රට විවෘත කිරීමට සැලසුම්. ලබා දුන් දෛනික වැඩිම එන්නත් මාත්‍රා සංඛ්‍යාව ඊයේ. එන්නත් ලබාදීම අදත් අඛණ්ඩව. එන්නත් කරණය සම්පූර්ණ කළ විදේශ සංචාරකයන්ට පරීක්ෂණයෙන් පසු ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට අවස්ථාව. කොරියානු ෆාම් ඔයිල් සමාගම සිදු කරන වන විනාශය පිළිබඳ තොරතුරු රසක් හෙළිවෙයි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. අදාළ කාල සීමාවේදී පොහොර නිකුත් නොකරන්නේ නම් රාජ්‍ය පොහොර සමාගම හරහා බෙදා හැරීම සිදු කරන බව මහින්දානන්ද අලුත්කමගේ මහතා පවසයි. ජාතික ගුවන් විදුලියේ 10.7 වැඩසටහනට අද එක්වෙමින් ඇමතිවරයා වැඩිදුරටත් පැවසුවේ රසායනික පොහොර වෙනුවෙන් ඇතැම් දේශපාලඥයින් හඬ අවදි කිරීම ලැජ්ජා සහගත ක්‍රියාවක් බවයි. වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා විශාල මුදලක් වැය කරලා අධිකරු ජනාධිපතිතුමා මේකත් ඓතිහාසික තීන්දුව ආපස්සට හරවන්න තමයි මේකට උත්සාහ කරන්නේ. නමුත් කිසිසේත් අපි මේක පසුබට වෙන්නේ නැහැ. ගොවියට නියම වෙලාවට පොහොර දීලා මේ වැඩ පිළිවෙල සාර්ථක කරනවා. ඊට වැඩිය දැන් බලන්න ඊයේ ජනතා විමුක්ති පෙරමුණේ නාමල් කරුණාරත්න තමන්ගේ ගමේ ඉඳගෙන පොල් පිටිකම එයාගේ ගෙවල් ගාව මිනිස්සු ටිකක් එක්කහු කරගෙන රසායනික පොහොර ඕනේ කියලා උද්ඝෝෂණය කරනවා. බලන්න මොන තරම් ලැජ්ජ නැති වැඩද. ජනතා විමුක්ති පෙරමුණේ ගොවි සමිති නායකයා රසායනික පොහොර ඕනේ කියලා තමන්ගේ ගෙදර වටේට ගොවියෝ ටිකක් තියාලා දැන් පිට යන්න බෑ. දැන් අද ගොවියෝ පිට උද්ඝෝෂණය කරන්නේ නැහැ. අද ගොවියෝ උද්ඝෝෂණය කරන්නේ නැති තැනට ඇවිල්ලා තියෙනවා. අද ගොවි උද්ඝෝෂණ අඩු වෙලා මොකද පොහොර ටික යනවා දැන්. මෙම කාල සීමාවේදී රටේ විදේශ විනිමයේ අඩුවීමක් දැකගත හැකි වුවද එය කළමනාකරණය කිරීමේ හැකියාව රාජ්‍ය සතු බව අජිත් නිවාඩ් කබ්‍රාල් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. එන්නත් කරණය කඩනම් කොට ජනතාවට සාමාන්‍ය පරිදි දෛනික කටයුතු වල නිරත වීමේ ඉඩ ලබා දීම රාජ්‍ය අපේක්ෂාවයි. ජාතික ගුවන් විදුලියට අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා අනිල් වික්‍රමසිංහ මහත්තයා අද කතා කරුවට මේ තෙල් එකක් ගැන ඔබතුමාලාට මතක ඇති තෙල් ළඟ එනකන් අපි බෝධ දිහා බලාගෙන හිටපු කාලය. ඒ කාලේ තිබිච්ච කළමනාකරණය ඒ වගේ. ඒ කාලේ කිසිම ගැටලුවක් තිබුණෙත් නැහැ, කොවිඩ් එකක් තිබුණෙත් නැහැ, ලෝක අවපාතයක් තිබුණෙත් නැහැ. ඒ වගේ කිසිම ප්‍රශ්නයක් නැතුවත් පුළුවන් තරම් ණය අරගෙන ඒ කාලේ ඒ වුණත් එතුමාලාට බැරි වුණා තෙල් ටික ගෙනලා දෙන්න මිනිස්සුන්ට වෙලාවට. ඒ වගේ කල්පනාකාරණයක් කරපු අය මේ වගේ දැන් කතා කරන එක තමයි විහිළුව. අපේ රටේ එක දවසක් තෙල් නැතුව මිනිස්සු ඉඳලා තියෙනවද? අපි ආවට පස්සේ ඉතින් ඒ තත්ත්වයට අපිට මොකද දෙන්න පුළුවන් වෙලා තියෙනවා. අපි අමාරුවෙන් හරි මේ සියලුම දේවල් අපි කරගෙන ගිහලා තියෙනවා. තෙල් ඩොලර් 20ට වැටිච්ච කාලේ තමයි ඒ අය මේ රට පාලනය කෙරුවේ. අපි අද තෙල් ගන්නේ ඩොලර් 80ට. අපි ඒ අවිල්ල අඬලා නැහැ. දෛනිකව වැඩිම කොරෝනා එන්නත් මාත්‍රා සංඛ්‍යාවක් ඊයේ ලබා දී තිබේ. ඊයේ ලබා දී ඇති සමස්ත එන්නත් මාත්‍රා සංඛ්‍යාව 3,84,763කි. සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ පුද්ගලයන් 3,38,572 දෙනෙකුට ලබා දී ඇතැයි වසංගත රෝග විද්‍යාංශය පවසයි. එහි දෙවැනි මාත්‍රාව පුද්ගලයන් 35,410 දෙනෙකුට ලබා දී ඇත. ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයන් 3,365 දෙනෙකුට ඊයේ ලබා දී තිබේ. ෆයිස් එන්නත් මාත්‍රා 7,416ක්ද මෙවන විට ලබා දී ඇත. බස්නාහිර පළාතේ වයස අවුරුදු 30ට වැඩි අයට සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව කොළඹ විහාර මහදේවි උද්‍යානයේ එලිමහන් රංගපීඨයේදී අද ලබා දෙන බව යුද හමුදා මුල්ස්ථානය පවසයි. යුද හමුදා වෛද්‍ය කණ්ඩායම් එන්නත් කරන ලබා දෙයි. බස්නාහිර පළාතේ පදිංචිකරුවන්ට ජාතික හැඳුනුම්පත, විදුලි බිල්පත, දුරකථන බිල්පතක් හෝ ඡන්ද නාම ලේඛනයේ ග්‍රාම නිලධාරියා සහතික කළ පිටපතක් රැකීමෙන් එන්නත් ලබාගත හැකිය. මේ අතර බත්තර මුල්ල දියත උයනේ එන්නත් කරන මධ්‍යස්ථානය අද සිට ලබන 19 වෙනිදා දක්වා తాවකාලිකව ක්‍රියාත්මක නොවන බව යුද හමුදාව අවධාරණය කරයි.
මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2,79,059කි. ඉන් 2,53,014 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යාංශය පවසයි. ගත වූ පැය 24 තුළ ශ්‍රී ලංකාවෙන් කොරෝනා මරණ 37ක් වාර්තා විය. මේ වන විට වෛද්‍ය අධීක්ෂණ යටතේ ප්‍රතිකාර ලබන සමස්ත කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 22,471කි. ලෝකයේ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 18,71,72,969කි. අමරිකාවෙන් කොරෝනා ආසාදිතයන් 3,48,48,068 දෙනෙකු වාර්තා වේ. ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතෙන් 3,09,87,880 දෙනෙකුද, බ්‍රසීලෙන් කොරෝනා ආසාදිතයන් 1,92,09,729 දෙනෙකුද, රුසියාවෙන් ආසාදිතයන් 58,57,000 දෙනෙකුද වාර්තා වේ. ප්‍රාන්සයෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 58,29,724කි. ලෝකයේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 40,74,687කි. අමරිකාවෙන් කොරෝනා මරණ 6,23,838ක් වාර්තා වේ. බ්‍රසීලෙන් කොරෝනා මරණ 5,37,498ක්ද, ඉන්දියාවෙන් කොරෝනා මරණ 4,12,019ක්ද, මෙක්සිකෝවෙන් කොරෝනා මරණ 2,35,507ක්ද වාර්තා වේ. ලබන 19 වෙනිදා වන විට ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා මිලියන 1.1ක් දිවෙන්නට ලැබෙන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සමාන අධිකාරී දිනුෂ දසනායක මහතා පවසයි. මෙරට එන්නත් කරන වැඩපිළිවෙල සඳහා රුපියල් කෝටි 6,000කට ආසන්න මුදලක් රාජ්‍ය වැය කර ඇත. ලෝක බැංකුවෙන් මෙන්ම ආසියානු සංවර්ධන බැංකුවෙන්ද එන්නත් කරන වැඩපිළිවෙල සඳහා ශ්‍රී ලංකාවට ආධාර ලැබීමට නියමිතයි. සුභාරතී සංවාද මණ්ඩපයට එක්වෙමින් අදහස් දැක්වූ දිනුෂ දසනායක මහතා. කෝටි 5,253ක් පමණ අපිට මේ වර්ෂයේ එන්නත් මිලදී ගැනීම සඳහා පමණක් වැය වෙනවා. අනිකුත් දේවල් සඳහාත් යන වියදම අපි සලකා බැලුවොත් මේ වියදම මම හිතන්නේ රුපියල් කෝටි 6,000ක් ඉක්මවනවා. ඒ සඳහා අතරම අපිට මේ වනතුරු අපිට කිසිම ගැටලුවක් පැනනගුවේ නැහැ. එන්නත් සැපයුම ලැබෙන සෑම අවස්ථාවකදීම මේ මිලදී ගැනීම සඳහා ගෙවීම් කරන්න අපිට හැකියාව ලැබුණා. ඉදිරියට ලැබෙන දේවල් සඳහාත් අපි ගෙවීම් කටයුතු කරලා තියෙනවා. මේ වන විට අපිට ජපාන රජයෙන් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මිලියන 1.1 අතර ප්‍රමාණයක් මේ ලැබෙන 19 වෙනිදා ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතයි. ඒ එන්නත්තුගේ ලැබුණයින් පස්සේ වසංගත රෝග විද්‍යාංශය ඒ දෙවන මාත්‍රාව ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින සියලුම දෙනාට ඒ දෙවන මාත්‍රාව ලබා දීමට අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරලා තියෙනවා. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. රටට සාමිය උදාවීමෙන් පසු රට ජාතිය වෙනුවෙන් ජීවිත කැප කළ රණවිරුවන් සිහි කිරීම සියලු දෙනාගේ යුතුයකමක් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. හසලක ගාමිණික රණවිරුවාගේ ගුණානුස්මරණය නිමිත්තෙන් ඊයේ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ යුද හමුදාපතිවරයා. රටේ ජනතාව වෙනුවෙන් මේ සාමය ලබා දීමට කටයුතු කරපු රණවිරුවන් සිහි කිරීම ජනතාවගේ යුතුයකමක් වශයෙන් මම දකින්නේ. යුද්ධයේදී ජීවිත දාණය දුන්න පමණක් නෙමේ, විශාල කොටසක් ඉන්නවා මිය යන නැතුණත් තනක් ඉදිරියපත් වෙලා දැන් තුවාල වෙලත් අපිත් තුවාල වෙලා නැවත අපි සේවයට එකතු වෙලා කටයුතු කරනවා. ඉතින් මම හිතන්නේ රටේ ඉන්න ජනතාව මෙවැනි දේවල් සමරන එක අපි බොහොම අගය කරනවා. ශ්‍රී ලංකා යුද හමුදාවෙන් මම වන්‍ය ආරක්ෂක සේනා ආඥාපතිව යොදවලා තිබෙනවා. එවකට හිටපු නිලධාරීන් කීප දෙනෙක්ට සම්බන්ධ වෙලා අද ඒ සමරුමට අලිමංකඩදී සමරන්න කියලා මම උපදෙස් ලබා දීලා තිබෙනවා. ගෞරවාන්විතව රටක සාමයේ වෙනුවෙන් කැපවෙච්ච වීරෝදාර දැයේ පිනට පහළ වෙච්ච වීරෝදාර රණවිරුවේ සිහිපත් කිරීම අපි කරන්න පුළුවන් උපරිමයෙන් කරන්න මේ වන විට මම උපදෙස් ලබා දීලා තිබෙනවා.
එන්නත් මාත්‍රා දෙකම ලබාගත් සංචාරකයන්ට පළමු දිනේදී කොරෝනා පරීක්ෂණය සිදුකට ආසාදිතයෙකු නොවන බව තහවුරු වන්නේ නම් දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සංචාරය කළ හැකි බව සංචාරක අධිකාරිය පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශය අනුමත කළ පරීක්ෂණාගාරයකින් සංචාරයේ 7 වන දිනේදී ඔවුන් නැවතත් කොරෝනා පරීක්ෂණයක් සිදු කිරීම අනිවාර්ය වේ. සියලු සංචාරකයන් දිවයිනට පැමිණීම සඳහා ගුවන්ගත වීමට පෙර පැය 72කට පෙර ලබාගත් කොරෝනා පරීක්ෂණයකින් ආසාදිතයෙකු නොවන බවට තහවුරු කළ සහතිකයක් අත්‍යවශ්‍ය වේ. මේ අතර මඩකල්පුව දිස්ත්‍රික්කයේ මන්මුනේ පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසමක් අද පෙරවරුවේ හුදකලා භාවයෙන් ඉවත් කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහතා පවසයි. ශ්‍රී දලතා මාලිකාවේ ඇසළ පෙරහර මංගල්‍ය පුරාණ චාරිත්‍රවලට අනුකූලව මේ දිනවල පැවැත්වෙන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් සුනන්ද කාර්යපෙරම මහතා පවසයි. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් චාරිත්‍ර සිදු කෙරේ. සහභාගී වන සියලු ශිල්පීන් එන්නත් කරන්නට ලක් කර ඇත. මේ අතර කතරගම සබරකමුව සමන් දේවාලය ඇතුළු දිවයිනේ අනිකුත් දේවාල පෙරහරද මහජන සහභාගිත්වයෙන් තොරව චාරිත්‍රානුකූලව පැවැත්වෙන බව සුනන්ද කාර්යපෙරම මහතා පවසයි. මිළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ගිනිගෙන විනාශ වූ එක්ස්ප්‍රස්පෙල් නෞකාවට අදාළ නඩුව ලබන අගෝස්තු මාස 6 වෙනිදා යලි කැඳවීමට තීරණය කෙරේ. කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා හමුවේ එම නඩුව අද කැඳවෙන. නෞකාවේ ගිනිගැනීම් පිළිබඳ විමර්ශන කටයුතුමින් අවසන් කර අධිකරණයට ප්‍රගතිය වාර්තා කිරීම සඳහා කාලය ලබා දෙන්නයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා මිහිදී ඉල්ලා සිටියේය. විමර්ශනය පිළිබඳ ප්‍රගති වාර්තාව අගෝස්තු 6 වෙනිදාට පෙර ලබා දෙන ලෙස මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර තිබේ. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්තිය හඬ අවධානය පිණිසයි. භාවිතයට නුසුදුසු හල්මැස්සන් සහ සීනි තොගයක් අත්අඩංගුවට ගැනේ. කොටහේන ශිවනානතන් වේදියේ ගබඩාවක තිබී මෙම හල්මැස්සන් සහ සීනි තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ පාරිභෝගික අධිකාරිය සහ බස්නාහිර පළාත් බුද්ධි කොට්ටාසයයි. ඊයේ පස්වරුවේ වැටලීම සිදු කර ඇත. හල්මැස්සන් කිලෝ 15 මිටි 1200ක් සහ කිලෝ 50 සීනි මුට්ට 9ක් අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය වැඩිදුර විමර්ශන සිදු කරයි. විදෙස් පුවත්. කොරියාවට අයත් ෆාම් ඔයිල් සමාගම සිදු කරන දැවැන්ත වන විනාශය පිළිබඳ තොරතුරු රැසක් කෙළිවේ. BBC පුවත් සේවය සිදු කළ අනාවරණයකින් පසු මෙම ෆාම් ඔයිල් සමාගමට හරිත සහතිකය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමට අදාළ අවශ්‍ය කටයුතු කර ඇත. ඉන්දුනීසියාවේ පැපුවාහි දැනට ඉතිරිව ඇති ලොව විශාලතම සහ වටිනාම වැසි වනාන්තරය මිලදීගෙන මෙම ෆාම් ඔයිල් සමාගම වන විනාශය සිදු කර තිබේ. විදේශීය රටවලින් බහණ්ඩ ආනයනයට තිබූ තහනම තාවකාලිකව ඉවත් කිරීමට කියුබාව තීරණය කරයි. පවතින ගැටලු හේතුවෙන් විදේශීය රටවලින් කිසිවක් ආනයනය නොකොට ආර්ථිකය පවත්වාගෙන යාම සඳහා කියුබානු රාජ්‍යය මේ තීරණය ගෙන තිබේ. ඒ අනුව සංචාරකයන් ගෙනෙන බහණ්ඩ සඳහා වූ සියලු සීමා ඉවත් කර ඇත. ආහාර සහ ඖෂධ හිඟය මෙන්ම කොරෝනා මර්ධනයේදී කියුබානු රාජ්‍ය ගෙන යන ප්‍රතිපත්තිවලට එරෙහිව ජනතාව දැවැන්ත උද්ඝෝෂණ ආරම්භ කර ඇත. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. ද්විතීක වෙළඳපළෙහි ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම් කරවල ආයෝජනය කිරීම සඳහා දේශීය සමාගම්වලට අවසර ලබා දුන් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව නියෝගයන්ට යටත්ව අදාළ අවසරය ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාවෙන් පිටත නිවාසික පුද්ගලයෙකුගෙන් ලබාගත් විදේශ ව්‍යවහාර ණය මුදලකින් මෙසේ බැඳුම් කරවල ආයෝජනය කිරීමට අදාළ සමාගම්වලට හැකියාව ලැබේ.
තිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ. මහත්තයා ගේ හදනවනේ. ඔව් මුදලාලි. මම මේ ආවෙත් හොඳ කම්බි ටිකක් ගන්න කියලා. මම දෙන්නම් මහත්තයාට ඉස්තරම්ම කම්බි જાති. මට ඕන මුදලාලි මෙල්වා කම්බි. මෙල්වම තමයි මහත්තයා මේ අලුත්ම මෙල්වා QST කම්බි. ලෝකේ දියුණු රටවල් ඔක්කොම පාවිච්චි කරන්නේ QST කම්බි. මට මුදලාලි මිලිමීටර් 16 කම්බි වලින් දෙන්නකෝ. බය වෙන්න එපා මහත්තයා. මිලිමීටර් 10 ඉඳලා 32 වෙනකල්ම SLS සහතිකෙත් තියෙනවා. අනික ඕන හાર્ඩ්වෙයාර් එකකින් ගන්නත් පුළුවන්. නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. ක්‍රීඩා පුවත්. සංචාරක ඉන්දිය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ප්‍රථම එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ලබන 18 වෙනිදා කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙය දිවා රාත්‍රී තරගයකි. දෙරට අතර එක්දින ජාත්‍යන්තර තරග 3ක් සහ ඕවර් 20 තරග 3ක් පැවැත්වීමට විධිවිධාන යොදා ඇත. දසුන් චානක මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවයි. මේ වන විට ක්‍රීඩකින් 25 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම් කර තිබේ. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ජෛව ආරක්ෂිත බුබුලක ශ්‍රී ලංකා කණ්ඩායම කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පුහුණුවීම් සිදු කරයි. තරගාවලිය නැරඹීමේ අවස්ථාව නරඹන්නන්ට අහිමි වෙයි. මෙම තරගාවලියේදී ඉන්දිය කණ්ඩායම මෙහෙවන්නේ ශිඛර් ධවන්ය. ඉන්දිය කණ්ඩායමද මේ වන විට කොළඹ SCC ක්‍රීඩාංගණයේදී පුහුණුවීම් වල නිරත වෙයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. වාහන දඩ මුදල් විද්‍යුත් ක්‍රමයට ගෙවීමට සහ රියදුරන් සඳහා ලකුණු ක්‍රමයක් හඳුන්වා දීමට කටයුතු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. කුසලතා ලකුණු ක්‍රමය රියදුරන්ට ක්‍රියාත්මක කිරීම සඳහා නීති සහ දත්ත පද්ධතියක් ස්ථාපනය කර ඇත. විද්‍යුත් ක්‍රමයට දඩමුදල් ගෙවීමට පහසුකම් සැපීමෙන් පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ ආරක්ෂා කර ගැනීමට ඉඩ සැලසෙන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. මුදල් හුවමාරු, බිල්පත් ගෙවීම්, ක්‍රේලෝඩ්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්, ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay. වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379 379 අමතන්න. කොන්දේසි සහිතයි. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයට අදාළව කාබනික පොහොර භාවිතය සම්බන්ධයෙන් රාජ්‍ය ඍජු තීරණයක් ගෙන ඇතැයි ශෂීන්ද්‍ර රාජපක්ෂ රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. රටේ පාරිභෝගික ජනතාවගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇත. පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් ජනාධිපතිතුමා සුවිශේෂී සංවේදීත්වයක් පළ කරන බව පසුගියදා පැවති වැඩසටහනකදී රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. ආර්ථික පුවත් ආවරණය අයියෝ ආද අප්පා මේ යන්නේ නෑනේ මේ ඔය වසන්තයි යන්නේ ඇයි මල්ලි මොකද හදිස්සිය නෑ ඉතින් සල්ලි තමයි හදිස්සිය ඇත්තද හැබැයි සල්ලි හදිස්සි උනාට මල්ලි හදිස්සි වෙන්න එපා ඕනම LOLC ෆයිනෑන්ස් ශාඛාවක ත්‍රිවිලර් එකේ පොත තියලා එවලේම සල්ලි ගන්න LOLC ෆයිනෑන්ස් වීල් පොතට කෑෂ් වීල් පොතට එවෙලෙම කෑෂ් අතට. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. ඉදිරි දින කිහිපයේදී උතුරු මැද නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස් කාලයේ ගිගුරුම් සහිතව වර්ධනය වීමේ හැකියාව ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සබරගමුව බස්නාහිර මධ්‍යම සහ දකුණු පළාත්වලද වැසිවාර කිහිපයක් ඇතිවේ. කාලගුණ වාර්තාව ඔබ වෙතගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. යළිත් සිරස්තල අදාළ කාල සීමාවේදී පොහොර නිකුත් නොකරන්නේ නම් රාජ්‍ය පොහොර සමාගම හරහා බෙදාහැරීම් සිදු කිරීමට රජය සූදානම්. විදේශ විනිමය කළමනාකරණයට රජයෙන් විධිමත් වැඩපිළිවෙලක්. එන්නත්කරණය විධිමත් කොට රට විවෘත කිරීමට සැලසුම්. ලබා දුන් දෛනික වැඩිම එන්නත් මාත්‍රා සංඛ්‍යාව ඊයේ. එන්නත් ලබා දීම අදත් අඛණ්ඩව. එන්නත්කරණය සම්පූර්ණ කළ විදේශ සංචාරකින්ට පරීක්ෂණයෙන් පසු ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට අවස්ථාව. කොරියානු ෆාම් ඔයිල් සමාගම සිදු කරන වන විනාශය පිළිබඳ තොරතුරු රැසක් කෙළිවෙයි. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකියි. දිවා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් සමාප්තයි. මිලක ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය බලාපොරොත්තු වන්න සවස් 6ට.